තෙරුවන් සරණයි පින්වත් ඔබ හැම දෙනාටම සදහම් මසන්නට පින් සිතින් මේ පෙරේදීත් බෞද්ධ ආරූපවාහිනිය සමගින් එකතු වන සුපින්වත් ඔබේ හිත සුව පිණිස බෞද්ධ ආරූපවාහිනිය මේ පැයට නියමිතව සංනිවේදනය කරන දායකත්ව සද්ධර්ම දේශනාව මේ ආකාරයෙන් ආරම්භ කිරීමටයි අපි සූදානම් වන්නේ. පින්වත්නි, මේ උතුම් වූ දේශනාව වෙනුවෙන් දම්සභා මණ්ඩපයේට වැඩම කොට වැඩ සිටින ගොතටුව චන්දන විහාරාධිපති මහරගම ශ්‍රී වචනඥාන ධර්මායතනයේ ධර්මාචාර්ය ශාස්ත්‍රවේදී පඬිත පූජ්‍යපාද හිඟුරේ පඤ්ඤාසේකර පින්වත් ස්වාමින් වහන්සේ අපේ පළමුවෙන් සාදු නතින් පිළිගනිමු. සාදු සාදු සාදු. පින්වත්නි, අද දේශනාවේ දායකත්වය ලබා දෙන්නේ පාදුක්ක පත්තිනි මාවත පදිංචි විශ්‍රාමණත් සංගීතාචාර්යනී ප්‍රඥා මාතරාරච්චි මහත්මිය, විශ්‍රාමණත් නිර්මාණ වැඩ අධිකාරී පියදාස අමරතුංග මහතා, හෝමාගම් පදිංචි විශ්‍රාමණත් හෙද නිලධාරී ශ්‍රියා මාතරාරච්චි මහත්මිය, කටුකල්ගම් පදිංචි සුමිත්‍රා මාතරාරච්චි, පාදුක්ක පදිංචි ස්වර්ණා මාතරාරච්චි, වෛද්‍ය ජයනාත් අමරතුංග පුතුණුවන්, වෛද්‍ය මංජුල අමරතුංග පුතුණුවන් ඇතුළු ඒ පවුලේ පින්වත් පිරිසයි දේශනාවට දායකත්වය ලබා දෙන්නේ. පින්වත්නි, එහෙමනම් අපි හැමදෙනාම ධර්ම ශ්‍රවණය වෙනුවෙන් සූදානම්ව මෙතෙන් සිට දේශනාව පවත්වන්නට පින්වත් ස්වාමින් වහන්සේට ආරාධනා කරමු. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒවමේතං බ්‍රාහ්මන සීල පරිදෝතාහි බ්‍රාහ්මන පඤ්ඤා පරිදෝතං සීලං යත්ත සීලං තත්ත පඤ්ඤා යත්ත පඤ්ඤා තත්ත සීලං සීලවතෝ පඤ්ඤා පඤ්ඤාවතෝ සීලං සීල පඤ්ඤානං ච ලෝකස්මින් අග්ගමක්ඛායාති. ශ්‍රද්ධාවන්ත පින්නතුනි, බෞද්ධ රූපවාහිනිය ඔස්සේ විකාශනය කරන මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමටයි මේ සදැහැති පින්වත් හැමදෙනාම දැන් බොහෝම ශ්‍රද්ධාවෙන් සූදානම්ව සිටින්නේ. අද අපේ ධර්ම දේශනාවෙහි මාතෘකා වශයෙන් තබාගත්තේ දීඝනිකායේ පළවෙනි කොටසේ සීලඛණ්ඩ වර්ගයේ සඳහන් වන සෝන දණ්ඩ සූත්‍ර දේශනාව. සෝන දණ්ඩ කියලා කියන්නේ මේ සූත්‍රයේ පුරාම කතා කරන ඒ බ්‍රාහ්මණයාගේ නම. සෝන දණ්ඩ බ්‍රාහ්මණයත් බුදුහාමුදුරුවොත් අතර ඇති වුණු ලස්සන ධර්ම සාකච්ඡාවක් හැටියටයි මේ දේශනාව පින්නතුනි සඳහන් වෙන්නේ.
මේ සූත්‍රයේ දේශනා කරන කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ අංග රට චම්පා කියන නගරයේ ගග්ගරා කියන පොකුණ අසල. ගග්ගරා පොකුණ කියලා කියන්නේ ගග්ගරා කියන දේවිය විසින් නිර්මාණය කරපු නැත්නම් සකස් කරන්නට උදව් කරපු පොකුණක් තමයි ගග්ගරා පොකුණ. ඒ ගග්ගරා දේවිය විසින් නිර්මාණය කරපු නිසා තමයි මේ පොකුණට කියන්නේ ගග්ගරා පොකුණ කියලා. මේකේ බොහෝ කොට නිලුම් මල් තියෙනවා පින්නතුනේ. ඉතින් මෙන්න මේ පොකුණ ළඟ භාගතුන් වහන්සේ වැඩ ඉන්න වෙලාවක පින්නතුනේ සෝන දණ්ඩ කියන බ්‍රාහ්මණයා කොසල් රජුරුව විසින් Tamanට පවර්ලා දීපු යම්කිසි භූමි භාගයක පින්නතුනේ බොහෝම සුවසේ සම්පත් භුක්ති විඳින්මින් ජීවත් වෙනවා සෝන දණ්ඩ බ්‍රාහ්මණයා. දවසක් මොහු මාලිගාවේ නැත්තම් ගෙදර ඉන්නකොට පින්නතුනි දැක්කා ගග්ගරා පොකුණ පැත්තට මහ විශාල සෙනඟක් යනවා. තමන්ගේ දොරටු පාලකයට කතා කළා සෝනදණ්ඩ බ්‍රාහ්මණය අහනවා ඔය මහ සෙනඟ කොහෙටද යන්නේ කියලා බලන්න කිව්වා. දොරටු පාලකයා කිව්වා ස්වාමීනි මේ මිනිස්සු ඔක්කොම යන්නේ ගග්ගරා පොකුණට. කවුරු බලන්නද? ලෞතර බුදුරජාන් වහන්සේ බලන්න යන්නේ කිව්වා. ඒ වෙලාවේ සෝනදණ්ඩ බ්‍රාහ්මණයට හිතුණා මමත් බුදුරජාන් වහන්සේ බලන්ට යන්න ඕනේ. හැබැයි ඒ වෙලාවේ සෝනදණ්ඩ බ්‍රාහ්මණය මුණ ගැහෙන්න පින්නතුණි යම්කිසි බ්‍රාහ්මණව පිරිසක් ඇවිල්ලා හිටිය මේ ඇත්තෝ සෝනදණ්ඩ බ්‍රාහ්මණයට කියනවා ඔබතුමා බුදුහාමුදුරු ගාවට යන්න එපා. ඒක ඔබතුමාට මදිකමක්. බුදුහාමුදුරුව තමයි ඔබතුමා ගාවට එන්න ඕනේ. ඔබතුමා බුදුහාමුදුරු ගාවට යන්න එපා. මේ විදිහට අනිත් බ්‍රාහ්මණවරු සෝනදණ්ඩ බ්‍රාහ්මණය ගමන වළක්වන්න පින්නතුනේ සූදානම් වුණා. ආපහු බ්‍රාහ්මණවරු කියන ඔබතුමා ලේසි පහසු කෙනෙක් නෙමේ දඹදිව හරි ප්‍රසිද්ධයි. ශිෂ්‍යයන් 500කට වේදය හොඳට උගන්වනවා. ඒ විතරක් නෙවෙයි සත්මුතු පරම්පරාවම දෙමව්පියෝ දක්වා බොහෝම පිරිසිදු දෙමව්පියෝ ඉන්නේ. ඒ වගේම රූප සම්පත්තියෙන් ඔබතුමා කිසිම අඩුවක් නැහැ. ඒ නිසා ඔබතුමා භාගතුන් වහන්සේ ගාවට ගියොත් ඔබතුමාගේ යසස පිරිහෙන්න පුළුවන් කිව්වා. පිරිවර නැති වෙන්න පුළුවන් කිව්වා. මෙහෙම කිව්වහම පින්නතුනි සෝනදණ්ඩ බ්‍රාහ්මණයා අර තමන්ගේ බ්‍රාහ්මණ පිරිසට කියනවා එහෙම කියන්න එපා. භාගතුන් වහන්සේ වැඩම කළේ අපේ ගමට. ගග්ගරා කියන පොකුණ ළඟට. ආගන්තුකයිනි බුදුහාමුදුරුවෝ. ආගන්තුකේ ගමට ආවහම ආගන්තුකයා විශේෂ අමුත්ත බලන්න යන එක අපේ වැඩක්. ඒතෝ විශේෂ අමුත්තා අපි ගාවට ආයුතුයි කියලා නීතියක් නියමයක් නැහැ කිව්වා. ඒත් මේ ඇත්තෝ කියනවා සෝනදණ්ඩ බ්‍රාහ්මණයට ඔබතුමා යන්න එපා කිව්වා. පින්නතුනි සෝනදණ්ඩ බ්‍රාහ්මණය කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ ගැන යමක් හොඳට දන්න කෙනෙක්. දැන් ඉතින් මේ තමන්ගේ අන්තේවාසික නැත්නම් අතවැසි බ්‍රාහ්මණය එපා කියද්දි සෝනදණ්ඩ බ්‍රාහ්මණයට යන්නත් බැහැනේ. මොහු කල්පනා කළා මේ බ්‍රාහ්මණ පිරිස කොහොම හරි බුදුහාමුදුරුවෝ ගැන කියලා පහදව ගන්න ඕනේ. ඒ නිසා සෝනදණ්ඩ බ්‍රාහ්මණය කියනවා තථාගත බුදුරජාන් වහන්සේ කියන්නේ සත්මුතු පරම්පරාව දක්වා පිරිසිදු දෙමව්පියෝ ඉන්නේ. ඒ වගේම කියනවා සියලුම ඥාති සමූහය අතහැරලා දාලා ප්‍රජාපති ගෞතමී වන පුංචි අම්මත් අඬද්දී සුද්ධෝදන මහරජුරු වන තාත්තත් කඳුළු වගුරුවද්දී ඥාති හිත මිත්‍රාදීන් බොහෝ දෙනෙක් දුක් වෙද්දී කෙස්ට්‍රැවුල් බාලා පැවිදි වෙච්ච කෙනෙක් තමයි බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ. ඒ විතරක් නෙවෙයි බුදුරජාන් වහන්සේ මනා රූප සම්පත්තියෙන් උත්තයි මහ පුදුමාකාර ගුණයක් සීලයක් බුදුහාමුදුරුවෝ ගාව තියෙනවා. දැන් මේ සෝනදණ්ඩ බ්‍රාහ්මණය තමන්ගේ අන්තේවාසික පිරිස පහදවා ගන්නට පින්නතුනි බුදුහාමුදුරුවෝ ගැන මොවුන්ට කරුණ කියනවා. ඒ බ්‍රාහ්මණවරු කියන්නේ සෝනදණ්ඩ බ්‍රාහ්මණයට බුදුහාමුදුරුවෝ හම්බෙන්න යන්න එපා කිව්වනේ. බුදුහාමුදුරුවෝ තමයි ඔබතුමා හම්බෙන්න එන්න ඕනේ. ඔබතුමා සුදුසු නෑ බුදුහාමුදුරුවෝ හම්බෙන්න යන්න. තවත් පින්නතුනි ගුණ කියනවා සෝනදණ්ඩ බ්‍රාහ්මණයා කියනවා
තමන්ට සතුරු වුණු පිරිසකටත් බුදුහාමුදුරුවෝ හිත වැඩ සලස්සපු කෙනෙක් බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ. ඒ කියන්නේ සතුරෙකුටවත් බුදුහාමුදුරුවෝ කියන්නේ කොහොමත් නැහැ. නමුත් කවදාවත් භාගතුන් වහන්සේ කිසිම දවසක එහෙම කරන්නේ නැහැ කිව්වා. ඒ කියන්නේ කිසිම කෙනෙකුට හිංසා නොකරන ඒ විතරක් නෙවෙයි කියනවා රාජ්‍ය වලින් බොහෝ සිටවරු ඇමතිවරු ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ පවා මුණ ගැහෙනවා. එහෙව්වකින් මම ගියාම මොකද වෙන්නේ බුදුහාඳුරු ගාවට? ඒ විතරක් නෙවෙයි දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් භාගතුන් වහන්සේ යුක්තයි. බුදුහාඳුරගේ කතාව අහන කොටත් යම් කෙනෙකුගේ හිත නිවෙනවා කිව්වා. පින්නතුනි බුදුහාඳුරවන්ට පුළුවන්කම තියෙනවා එකතැනක ඉඳගෙන ලෝක 124කට වුණත් ඇහෙන්නතර මේ කතා කරන්න පුළුවන් ශක්තියක් භාගතුන් වහන්සේට තියෙනවා. අපි එකපාරක් අරහං කියන වචනේ කියනකොට ආනන්දහන්ට පුළුවන් 8 පාරක් අරහං කියලා අවසන් කරන්න. අපි 8 පාරක් අරහං කියලා අවසන් මේ බුදුහාමුදුරුවෝ ආනන්දර 8 පාරක් කියලා අවසන් කරනකොට බුදුහාන්ට පුළුවන් 16 වතාවක් අරහං කියලා අවසන් කරන්න. සාමාන්‍ය කෙලෙස් සහිත පුදග්ජන අපි එකපාරක් අරහං කියන වචනේ කියනකොට බුදුහාමුදුරුවන්ට පුළුවන් 124 වතාවක් අරහං කියලා අවසන් කරන්න. එහෙම පුළුවන්කම ලැබුණේ වෙන මොකුත් නිසා නෙවෙයි. බුදුරජාණන් වහන්සේ පින්නතුනේ පාරමී ධර්ම සම්පූර්ණ කරන කාලේ කටින් නරක වචනයක්, කේලම් වචනයක්, හිස් වචනයක්, පරුස වචනයක් කවදාවත් ඒ කටින් පිට කළේ නැහැ. ඒ නිසා තමයි බර්ණ සිසිපතන මිගදායිදන් දේශනා කරපු ධම්මචක්කප්පවත්තන සූත්‍රය අකනිටා බඹලොවටම පින්නතුනේ ඇහුණා. ඒ තාක් දුරට බුද්ධ වචනේ විහිදවන්න පුළුවන්කම ලැබුණේ බුදුහාමුදුරු වචනේ කියන එක හොඳට පරිස්සම් කරගත්තා. සෝනදණ්ඩ බ්‍රාහ්මණය කියනවා බුදුහාමුදුරුවෝ ලස්සනට කතා කරන කෙනෙක් කිව්වා. ඒ විතරක් නෙවෙයි සිව් පිරිසම ඇවිල්ලා බුදුහාන්ට පුද පූජා පවත්වනවා. ඒ තමයි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව් පිරිසම බුදුහාන්ට පූජා පවත්වනවා. ඒ විතරක් නෙවෙයි මගධ රට බිම්බිසාර මහරජුරුවෝ කොසල් රජුරුවෝ තමන්ගේ ඥාති පිරිසත් එක්ක තමයි භාග්‍යතුන් වහන්සේ සරණ ගියේ, තෙරුවන් සරණ ගියේ. ඒ විතරක් නෙවෙයි බ්‍රාහ්මණ වරුනි පොක්කර සාති කියන බ්‍රාහ්මණය පවා තමන්ගේ ඥාතිහිත මිත්‍රාදීන් එක්ක බුදුහාමුදුරුවෝ සරණ ගියා. දැන් මෙහෙම කරුණෝ කියලා සෝඩදණ්ඩ බ්‍රාහ්මණය අන්තිමට කියනවා මම දන්න තරමින් නම් බුදුහාරන් ගුණ ඔච්චරයි කිව්වා. දැන් බුදුගුණ අනන්තයිනේ. ඒ බුදුගුණ අනන්තයි කියලා තේරුම් ගන්න තියෙන ප්‍රධාන ලක්ෂණයේ තියෙන පින්නතුන ඉතිපිසෝ ගාථායමයි. ඒ කොතනද? ඉතිපිසෝ ගාථා පටන් ගන්න ඉතිපිසෝ භගවා. අවසන් වෙන්නෙත් පින්නතුනි බුද්ධෝ භගවාති කියලා. පටන් ගන්නෙත් භගවා කියලා, අවසන් වෙන්නෙත් භගවා කියලා. මුලින් ඉඳලා අගට ගියත් භගවා කියන වචනේ හම්බ වෙනවා. අගින් ඉඳලා මුලට ගියත් ඒත් භගවා කියන වචනේ හම්බ වෙනවා. එතකොට මේ වචන දෙක කියන්නේ භගවා කියන වචන දෙකෙන් එළියට පින්නතුනි පනින්න පුළුවන් කමක් නැත්තේ නෑ. මුලින් ඉඳලා අගට ගියත් භගවා කියන වචනේ හම්බ වෙනවා. අගින් ඉඳලා මුලට ගියත් භගවා කියන වචනේ හම්බ වෙනවා. මේක එකම චක්‍රයක් හැටියට, එක වලල්ලක් හැටියට ගණන් ගන්නවා මිසක මේ කවදාවත් කෙලවරක් දකින්න පුළුවන් කමක් නැත්තේ නෑ. ආන්න එතන තමයි බුදුගුණ අනන්තය කියලා තේරුම් ගන්න තියෙන ප්‍රධාන ලක්ෂණය තියෙන්නේ. හැබැයි ශ්‍රද්ධාවන්තයෙකුට බුදුහාමුදුරුවෝ කවුද කියලා හඳුනා ගන්න පින්නතුනි බුදුගුණ මහ ගොඩක් ඕනේ නැහැ. එක බුදුගුණයකින් උනත් බුදුහාරුවෝ කවුද කියලා හඳුනා ගන්න පුළුවන්. දැන් අරහම් බුදුගුණයට පැහැදුනත් ඒ පහදින්නෙත් පින්නතුනි බුදුහාමුදුරුවන්ට. සම්මා සම්බුද්ධ බුදුගුණයට පැහැදුනත් ඒ පහදින්නෙත් බුදුහාමුදුරුවන්ට. දැන් ඔන්න ගංගා 9ක් තියෙනවා. මේ ගංගා 9ම ගිහිල්ලා වැටෙන්නේ මහමෝදට. මහමෝදට අපි නමක් දානම නිවන කියලා. අරහං කියලා බුදුගුණ ගංගාවක් තියෙනවා. සම්මා සම්බුද්ධෝ කියලා බුදුගුණ ගංගාවක් තියෙනවා. අරහං බුදුගුණේ වඩන්න කැමති කෙනා අරහං ගඟේ බැහැලා පීනගෙන කොහටද වැටෙන්නේ? නිවන නැමැති මහමෝදට. සමහරු හරි ආසයි සම්මා සම්බුද්ධ බුදුගුණේ වඩන්න. ඒ සම්මා සම්බුද්ධ බුදුගුණේ වඩන්න කැමති කෙනා සම්මා සම්බුද්ධ කියන ගඟේ බැහැලා පීනගෙන යනවා. ආන්න එබඳු කෙනා වැටෙන්නේ නිවන නැමැති. ඒ කියන්නේ මම මේ කියන්නේ එක බුදුගුණයක් වුණත් ඇති පින්නතුනි ශ්‍රද්ධාවන්තයෙකුට නම් බුදුහාමුදුරුවෝ කවුද කියලා හඳුනා ගන්න. නමුත් සෝනදණ්ඩ බ්‍රාහ්මණය දන්න පමණින් පින්නතුනි බුදුගුණ කියලා මේ සෙසු බ්‍රාහ්මණ පිරිස පින්නතුනි පහදවා ගත්ත උ අන්තිමට කියනවා
මම දන්න තරමින් නම් බුදුරජාණන් වහන්සේ පිළිබඳව දන්නේ මං ඔච්චරයි කිව්වා. ඒ නිසා කැමති කෙනෙක් ඉන්නව නම් එන්න බුදුහාමුදුරුවොත් එක්ක යන්න. එහෙම නැත්නම් නවතින්න. ඊට පස්සේ මේ බ්‍රාහ්මණවරු කියනවා සෝනදණ්ඩ බ්‍රාහ්මණයා කියන විදියට යොදුන් 100ක් දුර ඉඳලා වුණත් වියදම් කරගෙන ගිහිල්ලා වුණත් දකින්න සුදුසු කෙනෙක් තමයි කෝ බුදුහාමුදුරුවෝ කියන්නේ. සීල දනාම් පින්නතුනි කැමැති වුණා. භාගතුන් වහන්සේ බලන්න ගග්ගරා කියන පොකුණට සෝනදණ්ඩ බ්‍රාහ්මණයත් මේ සෙසු බ්‍රාහ්මණ පිරිසත් පින්නතුනි ගග්ගරා පොකුණට ආවා. ඒ එනකොට සෝනදණ්ඩ බ්‍රාහ්මණයා කල්පනා කරනවා මේ විදියට. දැන් බැරි වෙලාවත් බුදුහාමුදුරුවෝ ගාවට ගියාට පස්සේ මම බුදුහාමුදුරුවන්ගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් ඒ ප්‍රශ්නේ හරි නැති වුණොත් බුදුහාමුදුරුවෝ කියන්න පුළුවන් ප්‍රශ්නයක් අහන්න ඔය විදිහට නෙවෙයි කියලා. බුදුහාමුදුරුවන්ගෙන් මම ප්‍රශ්නයක් ඇහුවොත් බුදුහාමුදුරුවෝ කියාවේ ප්‍රශ්නයක් අහන්න ඔය විදිහට නෙවෙයි කියලා. එතකොට මේ බ්‍රාහ්මණ පිරිස මැද්දදී මගේ නම සවුත්තු වෙනවා. කෙටිම කියනවා නම් මගේ ප්‍රශංසාව, මගේ කීර්තිය, මගේ ගෞරවය කියන එක ගැරහීමට ලක් වෙන්න පුළුවන්. ඒ වගේම බුදුහාමුදුරුවෝ අහන ප්‍රශ්නයකට මට උත්තර දී ගන්න බැරි වුණොත් ඒකත් මට මදිකමක් වෙනවා. දැන් මෙහෙම හිතාගෙන සෝනදණ්ඩ බ්‍රාහ්මණය බුදුහාමුදුරුවෝ ගාවට ගියේ. හැබැයි යනකොට භාගතුන් වහන්සේ හොඳටම දැනගත්තා සෝනදණ්ඩ බ්‍රාහ්මණය මේ වගේ දෙයක් හිතාගෙන යාවේ. ඒ නිසා ප්‍රශ්න අහන්න කලින් භාග්‍යවතුන් වහන්සේ බ්‍රාහ්මණ වරයෙකුට අදාළ කරුණක් අහනවා. මොකක්ද අහන්නේ? සෝනදණ්ඩ මේ ලෝකේ බ්‍රාහ්මණයෙක් වෙන්න නම් කරුණු කීයකින් සම්පූර්ණ වෙන්න ඕනද කියලා ඇහුවා. බ්‍රාහ්මණයෙක් වෙන්න නම් සෝනදණ්ඩ බ්‍රාහ්මණය කියන බුදුහාමුදුරුවනේ අංග 5කින් කරුණු 5කින් යුක්ත කෙනා තමයි මේ ලෝකේ බ්‍රාහ්මණය කියලා කියන්නේ. එක කියනවා සත්මුතු පරම්පරාව දක්වා දෙමව්පිය පිරිසුදු වෙන්න ඕනේ. කියන පරම්පරා 7ක් දෙමව්පියන්ගේ පාරිශුද්ධත්වයේ කියන එක තියෙන්න ඕනේ. මිනිස්සුන්ගෙන් වචනයක් නාහ. ඒ වගේම ඒ දෙමව්පියන්ටත් දෙමව්පියන්ගේ ගෞරවයක් ඇති වෙන විදිහට කටයුතු කරපු එහෙම නැත්නම් බවට පත්. ඒක එක. දෙවෙනි එක තමයි කිව්වා වේද වේදාංග හොඳට ඉගෙනගෙන තියෙන්න ඕනේ. ඒකනොත් බ්‍රාහ්මණයෙක් වෙන්න පුළුවන්. ඊළඟ කාරණාව තමයි මනා රූප සම්පත්තියක් ඇති කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. ඊළඟ එක තමයි සිල්වත් වෙන්න ඕනේ. අනිත් එක තමයි පස්වෙනි එක නුවණ තියෙන කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. මෙන්න මේ කරුණු පහෙන් යුක්ත කෙනා තමයි බුදුහාමුදුරුවනේ මේ ලෝකේ බ්‍රාහ්මණයෙක් කියලා කියන්නේ. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ සෝනදණ්ඩ බ්‍රාහ්මණයෙක් අහනවා. සෝනදණ්ඩ ඔය කරුණු පහෙන් අපි එකක් අතහැරියොත් ඉතුරු 4න් බ්‍රාහ්මණයෙක් කියලා කියන්න පුළුවන්ද? බුදුහාන්නේ පුළුවන්. මොකද්ද අතහරින්නේ? බුදුහාමුදුරුවනේ රූප සම්පත්තියෙන් ඇති වැඩේ මොකද්ද? රූප සම්පත්තිය අතහැරලා ඉතුරු අංග 4 ගත්තොත් ඒකෙනුත් බ්‍රාහ්මණයෙක් කියලා කියන්න පුළුවන්. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ අහනවා ඔය කරුණු 4න් එකක් අයින් කළොත් ඉතුරු වෙන්නේ 3යිනේ. ඉතුරු කරුණු 3න් බ්‍රාහ්මණයෙක් කියලා කියන්න පුළුවන්ද කියලා ඇහුවා. සෝනදණ්ඩ බ්‍රාහ්මණය කියන බුදුහාමුදුරුවනේ පුළුවන්. වේද වේදාංග අතහරින්න පුළුවන්. වේද වේදාංග අතහැරියත් භාගතුන් වහන්සේ ජාතියෙන් පිරිසිදු නම් ඒ වගේම නුවණ තියෙනව නම් සීලය තියෙනව නම් එපමණකින්ම බ්‍රාහ්මණයෙක් කියලා කියන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ ආපහු අහනවා ඔය කරුණු 3න් තව එකක් අතහැරියොත් බ්‍රාහ්මණයෙක් කියලා කියන්න පුළුවන්ද කරුණු 2කින්? සෝනදණ්ඩ බ්‍රාහ්මණය කියන බුදුහාමුදුරුවනේ සීලයත් නුවණත් දෙක තියෙනවා නම් එපමණකින්ම බ්‍රාහ්මණයෙක් කියලා කියන්න පුළුවන් කිව්වා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ අහනවා මේ සෝනදණ්ඩ බ්‍රාහ්මණය එකින් එක අතහරිනවා. දැන් බුදුහාමුදුරුවෝ අහනවා 5න් 4ක් ගත්තොත් බ්‍රාහ්මණයෙක් කියලා කියන්න පුළුවන්ද? එකක් අතහැරලා පුළුවන් කිව්වා. ඊට පස්සේ ඔය 4න් එකක් අතහැරලා 3ක් විතරක් ගත්තොත් බ්‍රාහ්මණයෙක් පුළුවන් කිව්වා. ඔය 3න් එකක් අතහැරලා 2ක් ගත්තොත් බ්‍රාහ්මණයෙක් කියලා කියන්න පුළුවන්ද?
පුළුවන් කිව්වා. දැන් මේ බමුණු පිරිසත් පින්නතුනි මෙතන ඉන්නවාගෙන. මේ බමුණු පිරිස කියනවා සෝනදණ්ඩ බ්‍රාහ්මණයට සෝනදණ්ඩය එසේ කියන්නට එපා. නුඹ වර්ණයත් අතහැරලා වේදයත් අතහැරලා ජාතියත් අතහැරලා හැමදේම අතහැරලා භාග්‍යවතුන් වහන්සේ කියන මතයෙන් පිහිටා ඉන්නට එපා. නුඹ මේ බුදුහාමුදුරුවෝ කියන දෙයට හා කියනවනේ. එහෙම කියන්න එපා කිව්වා. ඊට පස්සේ සෝනදණ්ඩ බ්‍රාහ්මණය කියනවා මම වර්ණය පහතට දැම්මෙත් නෑ, ජාතිය පහතට දැම්මෙත් නෑ, වේදය පහතට දැම්මෙත් නෑ. කිසිම එකක් මං පහතට දැම්මේ නැහැ. මොකද නුඹලා හොඳට බලන්න කිව්වා මගේ බෑන කෙනෙක් ඉන්නවා අංගක කියලා. අංගක එයාගේ නම. මේ අංගක කියන මානවකයා දෙස හොඳින් බලන්න මොහු ඇත්තටම රූප සම්පත්තියින් යුක්තයි. ගෞතම බුදුරජාණන් වහන්සේ හැරුණකොට අංගකගේ රූප සම්පත්තියට සමාන කරන්න පුළුවන් කෙනෙක් මම දැකලා නැහැ කිව්වා. මගේ බෑනගේ රූප සම්පත්තියට සමාන කරන්න පුළුවන් කෙනෙක් දැකලා නැහැ බුදුහාඳුරු හැරුණකොට. ඒත් වර්ණේ තියෙනවනේ. එතකොට ඔහු කියනවා සෝනදණ්ඩ බ්‍රාහ්මණිය කියනවා ඔහු සත්මුතු පරම්පරාව දක්වා පිරිසිදුයි. වේද වේදාංගත් හොඳට ඉගෙනගෙන තියෙනවා. එහෙත් මොහු ප්‍රාණඝාත කරනවා නම්, අදත්තාදාන කරනවා නම්, වැරදිකාම සේවන කරනවා නම්, බොරු කියනවා නම්, සුරාව පානය කරනවා නම් වර්ණයෙන් මොනතරම් පැහැපත් වුණත් වැඩක් නැහැ කිව්වා. ওই ටික කරනවා නම් කෙටියම කියනම් පන්සිල් කඩනවා නම්, පංචශීලයේ කඩනවා නම් ඔය මොනව කළත් වැඩක් නැහැ කිව්වා. මොනතරම් වර්ණේ තිබුණත් වැඩක් නැහැ කිව්වා. පින්නතුනි බුදුරජාණන් වහන්සේ වස් කාලයක් ගත කරන්න කැලෑවට යන්න සූදානම් වුණා. මේ ආරංචි වුණ ආනාත පිණ්ඩික සිටුතුමාට. ආරංචි වෙලා සිටුතුමා පන්සලට ගිහිල්ලා බුදුහාමුදුරන්ට කියනවා බුදුහාමුදුරුවනේ මට ආරංචියක් ආව වහන්සේ 3 මාසයකට කැලෑවට වඩින්න මේ කියලා වඩින්න එපයි කිව්වා. බුදුහාරකුව කවුරු කිව්වත් මගේ ගමන මම යනවා කිව්වා. නවත්තන්න බෑ කිව්වා. වස් කාලේ ගත කළා 3 මාසකින් පස්සේ මං ආපහු එනවා. ඉතින් සිටුතුමා ගෙදර ගියා. මාලිගාවට ගිහිල්ලා කල්පනා කරගෙනකොට මේක දැක්ක පින්නතුනි ගෙදර වැඩ කරන දාසිය. ඒ තමයි පුන්නා කියන දාසිය. දැකලා සිටුතුමාගෙන් අහනවා අද මොකද සිටුතුමනි දුකෙන් ඉන්නේ? දැන් වෙනද බුදුහාමුදුරුවෝ හම්බෙලාම හරි සතුටින් ඉන්නවා කිව්වා. දුක නැද්ද පුන්න බුදුහාමුදුරුවෝ අපිව දාලා වඩින්න හදන්නේ කිව්වා. ආයි 3 මාසයක් යනකම් බුදුහාමුදුරුවෝ බලන්න හම්බෙන්නේ නැහැ කිව්වා. මේ පුන්නා දාසී අනේපිතුමාට කියන සිටුතුමනි බුදුරජාණන් වහන්සේ වඩින ගමන මම නතර කළොත් ඔබතුමා මට මොනවද දෙන්නේ කියලා ඇහුවා. අනේපිතුමා කිව්වා පුන්නා නුඹට පුළුවන් නම් බුදුහාර නතර කරන්න අද ඉඳලා මේ ගෙදර දාසිභාවයෙන් නුඹ නිදහස් කරනවා කිව්වා. පුන්න සුදු වැඳගෙන කොණ්ඩේ පීරගෙන ලස්සනට ජේතවනාරාමයට ගියා. ගිහලා භාගතුන් වහන්සේට දන ගහලා වන්දනා කළා කියනවා බුදුහාමුදුරුවනේ මා වෙනුවෙන් නවතින්න, මා වෙනුවෙන් නවතින්න, මා වෙනුවෙන් නවතින්න කිව්වා. බුදුහාමුදුරුවෝ අහනවා පුන්නා මම නැවතුනොත් නුඹට මොනවද ලැබෙන්නේ කියලා ඇහුවා. මට මොකුත් ලැබෙන්නේ නැහැ බුදුහාමුදුරුවනේ. ඔබ වහන්සේ 3 මාසයකට වඩින ගමන් නතර කළොත් අද ඉඳලා මම මැරෙනකන් පන්සිල් ලකිනවයි කිව්වා. මම මැරෙනකන් පන්සිල් ලකිනවයි කිව්වා. බුදුහාරු සාදු 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 පුන්නා නුඹ පොරොන්දු වෙනව නම් මට මැරෙනකන් පන්සිල් ලකිනවා කියලා එහෙනම් මගේ ගමන නවත්තන්නම් කිව්වා. බුදුහාරු ගරුකලේ පුන්නට නෙවෙයි. බුදුහාරු ගරුකලේ පන්සිල් වලට. ඔය ඇත්ත රකින්න සීලයට පංචශීලයට බුදුහාමුදුරුවොත් පින්නතුනි ගරු කළා. පන්සිල් වලට බුදුහාමුදුරුවෝ 3 පාරක් සාදු කිව්වනම් ඔය ඇත්ත පෝදාර රකින්න 8 සිල් වලට 10 සිල් වලට බුදුහාමුදුරුවෝ කී පාරක් සාදු කියයිද? ඒ නිසා සෝනදණ්ඩ බ්‍රාහ්මණයත් කියනවා බුදුරජාණන් වහන්සේ මේ සෝනදණ්ඩ බ්‍රාහ්මණය කියනවා වර්ණ සම්පත්තියෙන් ඇති වැඩේ මොකද්ද? පන්සිල්වත් කඩනවා නම් වැඩක් නැහැ කිව්වා. නමුත් මේ අංගක කියන කෙනා වර්ණ සම්පත්තියෙන් නුත්තයි මොහු කවදාවත් ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිත්‍යාචාර මේ කිසිවක් කරන්නේ නැහැ කිව්වා. ඊට පස්සේ බුදුහාඳුරුව අහනවා බ්‍රාහ්මණය මේ අංග දෙකෙන් මොන අංග දෙකද?
ඥානයත් සිල්වත්කමත් කියන මේ දෙකෙන් එකක් අතහැරලා එකක් ගත්තොත් බ්‍රාහ්මණයෙක් කියන්න පුළුවන්ද කියලා ඇහුවා. සෝනදන්න කිව්වා බුදුහාන්නේ මේ දෙක නම් අතහරින්න බෑ කිව්වා. මොකද්ද? සිල්වත්කමයි නුවණයි මේ දෙක අතහරින්න බෑ කිව්වා. මේ දෙක නිසා තමයි ලෝකේ පවතින්නේ. ලැජ්ජ බයනේ. හිරියොතප් දෙක නැත්තම් මේ ලෝකෙ මිනිස්සු අම්ම හඳුනන්නේ නැහැ. මේ ලෝකෙ මිනිස්සු පුංචි අම්ම හඳුනන්නේ නැහැ. මේ ලෝකෙ මිනිස්සු ගුරුවරයාගේ බිරිඳ හඳුනන්නේ නැහැ. මේ ලෝකෙ මිනිස්සු සහෝදරිය හඳුනන්නේත් නැහැ. ඒ ලැජ්ජ බය දෙකෙන් තමයි මේ ලෝකෙ පවතින්නේ. ওই දෙක නැත්නම් මොකක්වත් නැහැ. බුදුහාරවෙස් සිල්වත්කමයි නුවණ දෙකෙන් අතහරින්න පුළුවන්ද? එකක්වත් අතහරින්න බෑ කිව්වා. මේ දෙකම තියෙන්න ඕන බුදුහාමුදුරුවනේ. ඇයි? ස්වාමීනි භාගතුන් වහන්සේ සීලයෙන් ප්‍රඥාවෙන් සීලයත් පාරිශුද්ධත්වයටපත් වෙනවා. සීලය නිසා තමයි ප්‍රඥාව පිරිසුදු වෙන්නේ. ප්‍රඥාව නිසා තමයි සීලය පිරිසුදු වෙන්නේ. ලස්සනයි ඒක. ඒ කියන්නේ සීලයෙන් පුළුවන් පින්නතුනි ප්‍රඥාව පිරිසුදු කරගන්න. ඇයි? සිල්වත්කම හොඳයි කියලා හිතන කෙනා කල්පනා කරන්න ඕනේ මගේ සිල්වත්කම දැන් හොඳයි. මම දැන් කරන්න ඕනේ සීලයෙන් ප්‍රඥාව පිරිසුදු කරගන්න ඕනේ. ප්‍රඥාව හොඳයි කියන ඇත්තෝ හිතන්න ඕනේ මගේ ප්‍රඥාව හොඳයි. ඒත් මගේ සීලය දුර්වලයි. මම දැන් කරන්න ඕනේ ප්‍රඥාවෙන් සීලය පිරිසුදු කරගන්න ඕනේ. දුස්සීලකම තියෙනව නම් දුස්සීල බව නැති කරන වැඩපිළිවෙලක ප්‍රඥාවෙන් ගෙදෙන්න ඕනේ. එතකොටයි දුස්සීලකම නැති කරන්න පුළුවන්කම තියෙන්නේ. කේන්ති යනවනම් කේන්ති යන බව දැනගන්න. දැනගෙන කේන්තිය නැති කරන වැඩපිළිවෙලක ප්‍රඥාවෙන් ගෙදෙන්න ඕනේ. එතෙන්ට උණු කරන්නේ ප්‍රඥාවයි. මානේ තියෙනවනම් මානේ තියෙන බව දැනගෙන මානේ නැති කරන වැඩපිළිවෙලක ප්‍රඥාවෙන් ගෙදෙන්න ඕනේ. රාගේ තියෙනවනම් නැතුව වගේ රඟපාන්න නෙවෙයි රාගේ තියෙන බව දැනගන්න ඕනේ. දැනගෙන රාගේ නැති කරන වැඩපිළිවෙලක ප්‍රඥාවෙන් ගෙදෙන්න ඕනේ. ආන්නේකයි කිව්වේ සිල්වත්කම තියෙන කෙනා දැනගන්න ඕනේ සීලය හොඳයි. දැන් මං කරන්න ඕනේ සීලෙන් ප්‍රඥාව පිරිසුදු කරගන්න ඕනේ. සෝන දාන්න බ්‍රාහ්මණය මෙතන කියන බුදුහාමුදුරුවනේ අතින් අත හොදන්න පුළුවන්. පයෙන් පය හොදන්න පුළුවන්. ඒ කියන්නේ වම් අත නිසා තමයි දකුණු අත පිරිසුදු වෙන්නේ. වම් අතින් පුළුවන් දකුණු අත පිරිසුදු කරගන්න. දකුණු අතින් පුළුවන් වම් අත පිරිසුදු කරගන්න. ඒ කියන්නේ වම් අත නිසා දකුණු අත පිරිසුදු වෙනවා. සීලය නිසා ප්‍රඥාව පිරිසුදු වෙනවා. දකුණු අත නිසා වම් අත පිරිසුදු වෙනවා. ප්‍රඥාව නිසා සීලය පිරිසුදු වෙනවා. ලස්සන උපමාවක් ඒක. දකුණු අත පිරිසුදු නම් පුළුවන් දකුණු අතින් වම් අත පිරිසුදු කරගන්න. සීලය හොඳයි නම් පුළුවන් පින්නතුනි ප්‍රඥාව පිරිසුදු කරගන්න. වම් අත පිරිසුදු නම් පුළුවන් දකුණු අත පිරිසුදු කරගන්න. ඒ වගේ ප්‍රඥාව හොඳයි නම් පුළුවන් සීලය පිරිසුදු කරගන්න. කකුල් දෙක හොදන කොටත් එහෙමනේ. වම් කකුලෙන් පුළුවන් දකුණු කකුල හොදගන්න. දකුණු කකුලෙන් පුළුවන් වම් කකුල හොදගන්න. ඒකයි සෝන දන්න බ්‍රාහ්මණය කිව්වේ බුදුහාන්නේ අතින් අත හොදන්න පුළුවන්. පයෙන් පය සෝදන්න පුළුවන්. යත්ත සීලං තත්ත පඤ්ඤා යත්ත සීලං. යම් තැනක සීලය දෙතන ප්‍රඥාවයි යම් තැනක ප්‍රඥාව දෙතන සීලයයි. සිල්වත්කම කියලා කියන්නේ කෙනෙක් නිෂ්ක්‍රීය භාවයට පත් කර රකින්න සීලය පින්නතුනි කවදාවත් ඒක සීලය නෙවෙයි. ධර්මශාලාවක අපි හිතමුකෝ 100ක් බණහනම කියලා. හොඳ ලස්සනට වාඩි වෙලා බණහනවා. මේ දිහා හොඳට කෙනෙක් පැත්තක ඉඳන් බලන් ඉන්නවා. එයා බලන් ඉඳලා තීරණය කරනවා අන්න සිල්වත්තු. අන්න මිනිස්සු. අන්න බණහනවා. අන්න එහෙම ඉන්න ඕනේ. එහෙම දැක්ක පමණින් මතු පිටින් ඒ ඇත්තෝ සිල්වත් කියලා තීරණයකට එන්න පුළුවන්ද? බෑ. ඇයි? ඒ ඇත්තෝ වාඩි වෙලා බණහනකම් හොඳයි. නමුත් අපි කවුරුත් එහෙමයි. අපි නිෂ්ක්‍රීය නම් අපි වාඩි වෙලා නම් අපි පැත්ත කරලා ඉන්නම් අපි කවුරුත් හොඳයි. නමුත් අපි නැගිටලා සමාජයත් එක්ක වැඩ කරනකොට තමයි අපේ දුර්වලකම් ටික මතුවෙන්නේ. ඒක මතක තියාගන්න පුජ්‍යලයක් නිෂ්ක්‍රීය භාවයට පත් කරලා තිබුණු තැන කවදාවත් නිකන් හිටියයි කියලා පුජ්‍යලයක් දැක්කයි කියලා සිල්වත්කම් මනින්න බෑ. ඒක මනින්න නම් පින්නතුන ඉතින් නැගිටින්න ඕනේ. ඒ කියන්නේ කෙටිම කියනවා නම්
සමාජයත් එක්ක අපි වැඩ කරනකොට තමයි දුර්ලභකම් මතුවෙන්නේ අපේ. ඒ නිසා නිෂ්ක්‍රීය පුජ්‍යලයක් තුල සීලය දකින්න බෑ. සක්‍රීය පුජ්‍යලයක් තුලයි මේ ලෝකේ මනාව සීල දකින්න පුළුවන්කම තියෙන්නේ. දැන් අපි හිතමුකෝ බණකින් පස්සේ අද වුණත් කේක් කෑල්ලක් කිරි පැකට් එකක් දෙනවමනේ. පන්සලකක් දෙනවා. දැන් මේක ගන්න යන්නේ පැයක් හොඳට බණහලා වාඩි වෙලා හිටපු පිරිසක්. නමුත් වාඩි වෙලා බණහනකම් ඒත් හොඳයි. නමුත් ඒ කිරි පැකට් එක කේක් කෑල්ල දෙන කෙනකොට ඒක ගිහිල්ලා පොලිමට ගිහිල්ලා ගන්න බැරි නම් එතන සීලය නෑ. නමුත් ධර්මශාලාවේ වාල්ලා ඉන්නකම් මිනිස්සු හොඳයි. මේක බණකින් පස්සේ කේක් කෑල්ල කිරි පැකට් එකක් කන්න බොන්න එපා කියන එක නෙවෙයි. ඒ කියන්නේ ඒක ගිහිල්ලා පිළිවෙලකට ගන්න බැරි නම් ආන්න එතකොට බලන්න පුළුවන් සීලය කොතනද කියලා. නමුත් ධර්මශාලාවේ අර පැය වාඩි වෙලා ඉන්නකම් අපි කොහොමද හොඳයිනේ. නමුත් අර කැම ටික දෙනකොට බෙදනකොට අපි ඕක ගන්න යනකොට තමයි අපේ දුර්ලභකම් ටික ඔක්කොම මතුවෙන්නේ. ඒක කිව්වේ නිෂ්ක්‍රීය පුජ්‍යලයක් තුළ කොහෙත්ම සීලය දකින්න බෑ පින්නතුනි. එකක් දෙනකොට දෙකක් ගන්නව නම් දෙකක් දෙනකොට හතරක් කියලා නම් ඒක වැරදි. ඔව්. අන බලන්නකෝ. ඒ නිසා මේ වරදක් දෝෂයක් කිව්ව නෙවෙයි. මේ කිව්වේ පින්නතුනි අපි කවුරුත් වාඩි වෙලා ඉන්නකන් නිකන් ඉන්නකන් නිෂ්ක්‍රීය භාවයේ තින්නකන් සීල දකින්න බෑ. සක්‍රීය පුජ්‍යලයක් තුළයි සීල දකින්න පුළුවන්. දැන් අම්කිස් කෙනෙක් කියන උප්පත්තියෙන් කතා කරන්න බෑ. එතකොට යාට මුසාවාද බෑනේ. පිසුනා වාච පරුසාවා සම්පප්පලාප මොකුත් වචනේ පාවිච්චි කළ කරන්න බෑ. නිහඬයිනේ. ඒක සීලය නෑ. ඒක යාගේ සංසාරික වශයෙන් ඇතිවෙච්ච දුර්වලකම නිසා රැකෙන සීලයක් මිසක ඒක සීලය නෙවෙයි. කයත් වචනයත් දෙකම සංවර නම් එතන සීලය. නමුත් අතන වචනේ සංවරයි කියලා උප්පත්තියෙන් කතා කරන බැරි කෙනෙක් ඉන්නවා නම් ඒක සීලය නෙවෙයි. ඒක දුර්ලභකම නිසා රැකෙන සීලයක්. කය සංවර නම් ඒ සීලය. දැන් ඉතින් පූසෙක් වුණත් ඉතින් මීයක් කලනකොට හරි සංවරයිනේ. ඌ ඔක්කොට බලන් ඉන්නේ. ඔව්. බලන්නකො පූසෙක් කිව්ව මීයක් කලන බලන් ඉන්නකොට ලේනෙක් කලන බලන් ඌ ලස්සනට ඉන්නවනේ. ඕන තරම් වෙලා ඉඳී. හැබැයි ඒ ඉන්නේ හොඳකට නෙවෙයි. කයත් වචනයත් දෙක සංවර උපමණයෙන්. ඒක සීලේ හැබැයි බුදුහාඳුරු දේශනා කළා. නමුත් මේ කියන්නේ නිෂ්ක්‍රීය පුජ්‍යලයක් තුල සීල දකින්න බෑ. යම් කෙනෙක් කියනවා මම පොය නිසා බොන්නේ නැහැ. ඒක සීලය නෙවෙයි. එයා බොන්නේ නැති පොයට විතරයි. ඒ පොයට බොන්නේ නැති එකෙන් එයා හදව නම් ඒක නිවන් මාර්ගට හරවන්න, ඒක සීලයට හරවන්න කවදාවත් ඒක සීලය නෙවෙයි. මම පොය නිසා බොන්නේ නැහැ. ඒක සීලය නෙවෙයි. යම් කෙනෙක් කියනවා මම පොය නිසා කටපියන් ඉන්නකොට දසක් වුණා නම් බලන්න තිබ්බ වෙන දේ. ඔව් හිමත් කියනවා. පොය නිසා එයා ඉන්නේ. එතකොට එයාගේ සීලයත් හොඳයි පොය දවසට විතරක්. මේ කියන්නේ එහෙම හරින් නොකරින්න එක වෙනම කතාවක්. මේ කියන්නේ පින්නතුනි අනිත් දවස් 29ම ගත කරන්නේ සාමාන්‍ය ජීවිතයක් නම් එයා හොඳ පොය දවසට විතරක් නම් එයා කියනම නම් පොය දානිසය කටපියන් ඉන්නේ. දවසක නම් බලන්න තිබ වෙන දේ. ඒක සීලය නෙවෙයි. ඒක මතක තියාගන්න ඕනේ. මිනිස්සු අපි සිල්වුත බුදුහාමුදුරු දේශනා නොකරපු විදියට අපි අපේ වාසියට හදාගත්තට ඒව නිවන් ඒ සීලේ නිවන් මාර්ගට හරවන්නට බෑ පින්නතුනි. මේ සිල් ගන්න එපා කිව්ව නෙවෙයි. ඔව්. ඉතින් ඒ නිසා මේ සෝනදන්න බ්‍රාහ්මණය කියනවා තථාගත බුදුරජාණන් වහන්සේ ඔය සීලයයි නුවණයි දෙක නම් අතහරින්න බෑ බුදුහාන්නේ. ඕක නැත්තම් බ්‍රාහ්මණයෙක් තියා මිනිහෙක් තියා කවුරු ගලක් කියන්න බෑ කිව්වා. බුදුහාමුදුරුවොත් වදාලා ඇත්තයි සෝනදණ්ඩ මේ ලෝකේ සිල්වතාට ප්‍රඥාවත් ප්‍රඥාවන්තයට සීලයත් ඇතයි සීල ප්‍රඥා දෙක තමයි ලෝකේ අග්‍රම බවට පත් වෙන්නේ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ අහනවා සෝනදණ්ඩගෙන් සෝනදණ්ඩ සීලය කියන්නේ මොකද්ද ප්‍රඥාව කියන්නේ මොකද්ද? සෝනදණ්ඩක බුදුහාන්නේ ඔය සීලය ගැනයි ප්‍රඥාව ගැනයි මම දන්නේ උච්චරයි කිව්වා. ඔයිට වඩා දෙයක් මට කියන්න තේරෙන්නේ නැහැ කිව්වා. බණ බුදුහා ලස්සනට ගෙනාපු විදිය. බ්‍රාහ්මණයෙක් වෙන්න අංග කීයක් තියෙන්න ඕනද කියලා ඇහුවා. 5ක් තියෙන්න ඕන කිව්වා. ඒ 5න් බුදුහාමුදුරුවෝ ඔය 5න් එකක් අයින් කරන්න බැරිද ඇහුවා. පුළුවන් කිව්වා. එතකොට බ්‍රාහ්මණයෙක් කියන්න පුළුවන් කිව්වා. ඔය 4න් තව එකක් අයින් කරන්න බැරිද ඇහුවා. තුනකින් බ්‍රාහ්මණයෙක් වෙන්න පුළුවන්ද කියලා. පුළුවන් කිව්වා. ඔය 3න් තව එකක් අයින් කරන්න බැරිද කියලා ඇහුවා. පුළුවන් කිව්වා. ඒක දෙකයින් තුරු වෙන්නේ. එතකොට ඔය දෙකෙන් එකක් අයින් කරන්න පුළුවන්. දෙකෙන් එකක් නම් අයින් කරන්න බෑ කියලා බුදුහාන්නේ. මොකද සිල්වත්කමයි
මේ නුවණයි දෙක තියෙනව නම් විතරයි ලෝකේ අග්‍ර දෙක හැටියට මේක සලකන්න පුළුවන්කම තියෙන්නේ. මේ දෙක අයින් කරන්න බෑ කිව්වා. බලන්න කොච්චර ලස්සනද කියලා. බුදුහාමුදුරුවෝ මේ බ්‍රාහ්මණයෙක් වෙන්න අවශ්‍ය කරන කරුණු පහෙන් දෙකකට අඩු කළානේ. කියලා දෙකට බුදුහාන්ටත් දෙන්න ඕනකම තියෙන මෙතෙන්ට තමයි. හිතන්න එපා මෙතන හිටියේ සෝනදණ්ඩයි බුදුහාර විතරයි නෙමෙයි පින්නතුනේ. තව බ්‍රාහ්මණවරු පිරිස ගග්ගරාපකුන් රැස් වෙච්ච භික්ෂුන් වහන්සේලා. අනිත් එක ගග්ගරාපකුන්ට බුදුහාඳුරු බලන ගිය මිනිස්සු මේ ඔක්කොම මේ දේශනාව අහගෙන හිටියානේ. ඊට පස්සේ කියනවා සෝනදණ්ඩ බ්‍රාහ්මණය බුදුහාමුදුරුවනේ සීලය ගැන පැහැදිලි කරන්න ප්‍රඥාව ගැන පැහැදිලි කරන්න කිව්වහම බුදුහාමුදුරු කරුණු ටිකක් දේශනා කරනවා. ඒ දේශනා කළ අවසන් වෙනකොට පින්නතුනේ සෝනදණ්ඩ බ්‍රාහ්මණය පැහැදුනා. සෝනදණ්ඩ බ්‍රාහ්මණයක බුදුහාමි මට ඔබ වහන්සේට දානයක් දෙන්න ඕන කිව්වා. බුදුහාමුදුරු දානි බාරගත්තා. බුදුහාමුදුරු ගෙදරට වැඩියා. දානි වැළඳුවා. පුංචි මිටි ආසනයක් අරගෙන සෝනදණ්ඩ බ්‍රාහ්මණය දානෙන් පස්සේ බුදුහාමුදුරු ගා වාඩි වුණා. මොන බලන්න වාඩි වෙලා දැන් මොහු බ්‍රාහ්මණයෙක්නේ. දැන් බ්‍රාහ්මණයෙක් නිසා බ්‍රාහ්මණත්වය ආරක්ෂා කරගන්නත් ඕනේ. බ්‍රාහ්මණයෙක්ගේ පින්නතුණි යසස කියන එක පිරිහුණොත් ධනෙ ලැබෙන්නේ නැහැ. ඒ යසසින් තමයි මේ ජීවිතේ අරන් යන්නේ. ඒතකොට බ්‍රාහ්මණවත්වයට රැක ගන්න ඕනේ. මේ ලෝක සත්‍යයි කියලා හඳුනගත්ත බුදුහාන්ටත් ගරු කරන්න ඕනේ. ඒසම් මොහු දානෙන් පස්සේ බුදුහාමුදුරන්ට කියන බුදුහාමුදුරුවනි ලස්සන දෙයක් කියනවා. බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ දැකපු තැනකදී මම ආසනෙන් නැගිටින්න ඕනනේ. මං ආසනෙන් නැගිට්ටොත් ඔබ වහන්සේ දැක්කට පස්සේ බ්‍රාහ්මණවරු කියනවා අයියෝ නිකන් බුදුහාමගේ මුණුබුරෙක් වගේ නැගිටින්නේ. එතකොට මට ගරහනවා. කවුද ගරහන්නේ? අනිත් බ්‍රාහ්මණයෝ. ඒ නිසා බුදුහාමුදුරුවනේ ඔබ වහන්සේ දකින්න වෙලාවකට මම ආසනයෙන් නැගිට නැතුව සිටියොත් බුදුහානේ ඔබ වහන්සේ හිතන්න මම සිතින් ආසනයෙන් නැගිට්ටා කියලා හිතලා මං ගෞරව කරනවා කියලා හිතන්නකෝ ඔබ වහන්සේ. ඒ වගේම බුදුහානේ මම ඔබ වහන්සේ දකින්න වෙලාවකට මගේ හිස් වෙලුම නැගිටින්නේ ඔබ වහන්සේ දැකපු වෙලාවට මගේ හිස් වෙලුම අයින් කළොත් ඔබ වහන්සේ හිතාගන්න මම හිස නම ඔබ වහන්සේට ආචාර කළා කියලා. ඒ බ්‍රාහ්මණුරු මැද්දනේ මෙයා ඉන්නේ. ලස්සනයි. බුදුහානේ බැරි වෙලාවත් මං මේ වාහනින් යන වෙලාවට ඔබ වහන්සේ දැකලා මං වාහනෙන් බැස්සේ නැත්තම් මං ඒලාට බුදුහානේ මං කෙවිත උස්සනවා. කෙවිත ලීය උස්සනවා. එතකොට බුදුහාන්නේ ඔබ වහන්සේ හිතාගන්න ඒ සලකුණින් මම යානින් බැස්ස බව. වාහනෙන් බැස්ස බව මතක තියාගන්න කිව්වා. බලන්නකො මේ සිතින් පින්නතුනි බුදුහාඳුර වඳිනවා. කයින් වෙනවට හිතින් වන්දනා කරන බලන්නකො. ඇයි මොහු බ්‍රාහ්මණත්ව රැක ගන්නත් ඕනේ. බුදුහාන්ට සලකන්නත් ඕනේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පින්නතුනි එත අන්තිමට කියනවා බුදුහාන්නේ යානේ හුන් මට ඔබ වහන්සේ දැක කුඩේ පැත්තකට පහත් කරනකොට ඔබ වහන්සේ හිතා ගන්න බුදුහාන්නේ මම ඔබ වහන්සේ ඇත්තටම නමස්කාර කළා කියලා. කුඩේ පැත්තකට අයින් කරනකොට එහෙම අයින් කරනවනේ. හාමුදුරුවමක් දැක්කහම ඊට පස්සේ අපිට බත සපේන මිනිස්සු අවුවේ තපිනකොට ගොයන් කපන මිනිස්සු අපි කොයමක් ගාවින් යනකොට කුඹුරක් ගාවින් යනකොට මිනිස්සු ගොයන් කපනවා නම් කුඩේ ඉහළන් යන්නේ නැහැ. කුඩේ පහතට දානවා. ඇයි පින්නතුනේ අපිට බත සපේන මිනිස්සු අර ගිනි ගහන කෂ්ටකාර්ටක උවේ තැම්බිද්දී අපි කුඹුරක් ගාවින් යනකොට කුඩියක් ඉහළන් යන්න පුළුවන් නේ. ඉස්සරත් එහෙම කළා. ඒ කියන්නේ බත්තටයක් නිකන් එන්නේ නැහැ නේ පිඟානට. කී දෙනෙක් නම් දුක් විඳිනවද බත්තටයක් පිඟානට එන්න. අපි පුළුවන් හැටියට ගරු කරන්න ඕනේ ඒකට. ඉතින් කෙසේ හෝ වේවා මොහොත් කියනවා ඒ වගේනේ පින්නතුනේ. දැන් කුඹුරක් ගාවින් යනකොට කුඩේ පහතට දානකොට කුඹුරේ ගොයන් කප නැත්තු හිතනවා මේ අපිට ගරු කරනවා කියලා. බතට ගරු කරනවා, බත්තට ගරු කරනවා මිනිස්සු. වෙන කරන්න දෙයක් නැහැ නේ. ඒ වගේ සෝනදන්න බ්‍රාහ්මණයත් කියනවා මගේ හිස් වෙලුම අයින් කළොත් ඔබ වහන්සේ හිතා ගන්නකොම හිස නම ඔබ වහන්සේට ආචාර කළා නැත්තම් වන්දනා කළා කියලා. බුදුහාඳුරු අන්තිමට දෙලව දියුණුවටම සෝනදන්න බ්‍රාහ්මණයට කරුණු කියලා අවසන් වුණාට පස්සේ පින්නතුනි ආසරෙන් නැගිටලා භාගතුන් වහන්සේ වැඩම කළා. මේ ඉගෙන ගත්තේ
සෝන දණ්ඩ කියන සූත්‍රයේ දීඝනිකායේ සීලක්ඛන්ද වර්ගයේ තියෙන ලස්සන සූත්‍ර දේශනාවක්. ඒ නිසා මෙහි ප්‍රධාන වශයෙන් කියන්නේ පින්නතුනි සීලයත් ප්‍රඥාවත් දෙක මුලින් කිව්වාගේ මතක තියාගන්න සීලය නිසා තමයි ප්‍රඥාව පිරිසුදු වෙන්නේ. ප්‍රඥාව දැන් මේ කාලේ හරියට අත්හොදනවනේ. අත්හොදනවනේ. මේ අත්හොදන එකම කමටහනක් කරගන්න පුළුවන්. ඕ. ඒ කියන්නේ දකුණු අත පිරිසුදු නම් හිතා ගන්න ඕනේ මගේ සීලය දැන් පිරිසුදුයි කියලා. මගේ සීලය දැන් පිරිසුදුයි. එහෙනම් මම කරන්න ඕනේ සීලය මොකද්ද පිරිසුදු කරගන්න ඕනේ ළඟට. ප්‍රඥාව පිරිසුදු කරගන්න. සීලය නිසා ප්‍රඥාව පිරිසුදු කරගන්නවා. වම් අත පිරිසුදු නම් හිතා ගන්න ඕනේ මගේ දැන් ප්‍රඥාව පිරිසුදුයි. මම කරන්න ඕනේ ප්‍රඥාවෙන් සීලය පිරිසුදු කරගන්න ඕනේ. ලස්සනයි බුදුහාරගේ දේශනාව. එකදු ක්ලේශයක්වත් ප්‍රහාණය නොකරපු කෙනෙකුටත් මේ ශාසනය වුණත නම් ඉඩකඩ තියෙනවා. එකදු ක්ලේශයක්වත් ප්‍රහාණය නොකරපු කෙනෙකුටත් මේ ශාසනය වුණත නම් ඉඩකඩ තියෙනවා. පින්නතුනි සමහරු බොහෝ කාලයක් ධර්මාරේ ගමන් කරන මැදක් හරි පිටපයින්නවා. ඒ පිටපැනට පස්සේ Tamanටම හිතනවනේ මම දැන් ඉස්සර වගේ නෙවෙයි අම්මගෙනුත් බැනුම් අහනවා. තාත්තගෙනුත් බැනුම් අහනවා. මම යන්නේ වැරදි පාරක. දැන් එතකොට එහෙම ගියා කියලා මෙයා සදාකල් වැරදිකාරයෙක් නෑ. මෙයාට පුළුවන්නේ ආයති සංවරය තුල පිහිටන්න. ආය සංවරය කියලා කියන්නේ හරිමග ඉක්මුණු බව දැනගෙන ධර්මානුකූල වේට පිළියම් කරගන්නවා. ලස්සනයිනේ. කෙනෙක් වරදක් කළම සදාකල් වැරදිකාරයෙක් බවට පත් වෙන්නේ නැහැ මේ ලෝකේ. බුදුහාඳුරෝ කවදාවත් එහෙම කෙනෙක් පින්නතුන අයින් කළෙත් නැහැ මේ ලෝකේ. කොච්චර ලස්සනයිද? ඒ නිසා පින්නතුනේ අඟුලිමාලත් හොඳ පැත්තට ආවනේ. අච්චර හරියක් කරලා. ඒ නිසා එකදු ක්ලේශයක්වත් ප්‍රහාණය නොකරත් මේ ශාසනය ඕන කෙනෙකුට ඉඩක් තියෙනවා. ආයත සංවරය කියලා කියන්නේ මතක තියාගන්න වරදක් වුණා නම් ඒ වැරද්ද වෙච්ච බව දැනගෙන පිළි අරගෙන ධර්මානුකූලව පිළියම් කරන්න ඕනේ. ආයි මේ වරද කරන්නේ නැහැ කියලා. ඒ නිසා මේ සෝන දණ්ඩ සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමෙන් පහළ කරගත්තා වූ සියලුම කුසල් බෙලෙන් පින්වත් හැම දිනාටම උතුම් අමා මහ නිර්වාණ භෝධේම සාක්ෂාත් වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. අද අපේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ භාරගෙන කටයුතු කළේ පාදුක්ක පත්තිනි මාවතේ පදිංචි විශ්‍රාමලත් සංගීතාචාර්යනී ප්‍රඥා මාතරාරච්චි මහාත්මනිය එවාගේ විශ්‍රාමලත් නිර්මාණ වැඩ අධිකාරී පියදාස අමරතුංග මහත්මයා හෝමාගම් පදිංචි විශ්‍රාමලත් හිද නිලධාරිණී ශ්‍රියා මාතරාරච්චි මහත්මනිය කටුගාල්ගම පදිංචි සුමිත්‍රා මාතරාරච්චි පාදුක්කේ පදිංචි සර්ණා මාතරාරච්චි වෛද්‍ය ජයනාත් අමරතුංග වෛද්‍ය මංජුල අමරතුංග ඒ පුතුණුරු දෙපළත් පවුලේ සෑම දෙනාමත් එකතුව මේ ධර්ම දානමේ පින්කම සිද්ධ කළේ. ඉතින් විශේෂයෙන් බලාපොරොත්තු වන්නේ ඩී.ආර්. මාතරාරච්චි ආදරණීය පියාණන් වහන්සේටත් එවාගේම ප්‍රේමවතී වල්පොල මෑණියන්ටත් සියදෝරි සමරතුංග පියාණන් පුංචි නෝනා කත්‍රිආරච්චි ආදරණීය මෑණියන් හෝමාගම හිටපු උපදිසාපති අමරසේන වැලිකන්න එවාගේම පොලිස් සාජන් එම් ඥානදාස හමුදා නිලධාරී ප්‍රසන්න ඉදිරිසිංහ මේ සෑම දිනාටම මේ පින් අනුමෝදන් වේවා. රැස් කරගත්තා වූ සීල කුසලානිසංස ධර්මයන් දෙමව්පියන් ඇතුළු මිය පල්ලව සැපත් වුණු සී කටයුතු සියලු ඥාතීන්ට මේ උතුම් පුණ්‍ය කුසල් අනුමෝදන් වේවා. සංසාර දුක් කෙලවර උතුම් අමා මහ නිවනින්ම නිවී සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් සාදු සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පවුලේ දරුවන්ට මුණුබුණු මිනිබිරියන්ට ඒ වගේම බෞද්ධ නාලිකාවේ හිටපු බෞද්ධ නාලිකාවේ පෙගරු කටයුතු ධර්ණාගම කුසල ධම්මනායක මාහිම්පාණන් වහන්සේටත් මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම බුරුලන්දේ වජිර ඥාන ස්වාමින් වහන්සේටත් මහේෂ් යහම්පත් ඒ වගේම මහේෂ් අල්විත් ඒ මෙතිතුමාලා ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් සූවිරුවන්ට රණවිරුවන් ඇතුළු රටවාසී ලෝවාසී සෑම සියලු දෙනාටමත් උතුම් ත්‍රිවිධ රත්න අනන්ත ගුණ බලයෙන් සියලු යහපත වේවා. සෑම සියලු දෙනාටම අසනීපයක් එඩක් දුකක් කරදරයක් නැතුව සුවසේ ජීවත් වන්නට අවශ්‍ය කරන සියලු ශක්තිය ධෛර්යය උතුම් තෙරුවන් සරණින් සැලසේවා. සෑම දිනාම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දිගාසිරි සම්පත්තියම ලැබේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ ප්‍රාර්ථනාවත් ඇතිව අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු.
ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු තං සදා.